තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අති ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි පින්වත් දරුදරියනි, අද අප බලාපොරොත්තු වන්නේ හතර සතිපට්ඨානයේයි කායානුපස්සනා භාවනාවේ නව සිවතිකාය පබ්බ කියන කොටසටයි. මේ මලමිනියක් මුල් කරගෙන දිරා වැළසී යනතුරු ඒ අතරමැදි අවස්ථා 9කින් පෙන්නන ඒ අවස්ථා 9ක් මුල් කරගෙන Tamanටත් සිද්ධ වෙන්නේ ඒ දිනේට කියලා මුල් කරලා දකින්න ඒ තුන් උදාසනාත්මකව නිවන් අවබෝධ කරගන්න හේතු වෙන භාවනාවක් පිළිබඳව විග්‍රහ කරන්නයි. එසා ඒ තුලින් අපි මුලදී එක්තරා කොටසක් විග්‍රහ කළා. ඒ වගේම අදහි පස්වෙනි කොටස වශයෙන් මේ කය බලන ආකාරයේ ඒ ඇටසැකිල්ලකට මුල් කර බලන ආකාරයේ දේශනා පාළි අනුව පෙන්වන ආකාරයේ පළමුව විග්‍රහ කරලා බලමු. බලලා ඒ විග්‍රහය භාවනාව වශයෙන් අර්ථවත් වටහා ගන්න බලමු. පුනජ පරම් වික්‍රවේ වික්ඛු තේයතහපි පස්සේය ශරීරං සිවතිකාය චන්තිතං අට්ඨි සංකලිකං අපගත මංස ලෝහිතං නහාරෝ සම්බන්ධං සෝ ඉමමේව කායං උපසංහරති අයම්පිකෝ කායෝ එවං ධම්මෝ එවං භාවි ඒතං අනතිතෝති. මේ පෙරදහම් වාක්‍යය. ඒතරකේ මොකද්ද මේකෙන් පෙන්වන්නේ? මහණ දෙම පහ වූ ග්ලේමස් ඇති නහරින් බැඳුණු ඇට සැකිල්ලක් වූ නහර නැතුව නහර අතහැර බැඳුණු නහර නැති ඇට සැකිල්ලක් වූ සොහොනෙහි දමන ලද සිරුරක් යම්සේද හේතෙමේ මේ මාගේ සිරුරද මෙබඳු ස්වභාවය ඇත්තේය. මෙසේ වනසුලිය මේ ස්වභාවයේ නොයික්මයි. මෙසේ නුවණින් තමන්ගේ ශරීරයේද ඒහා සංසන්දනය කර බලනවා. මෙන්න මේ ආකාර තමයි ඊළඟ අවස්ථාව. නහර වලින් බැඳලා තිබුණ ඒ නහර වැල් දිරලා ගිහිල්ලා ඇට සැකිල්ලක් බවට පත් වෙලා සොහනක ඉතුරු වෙලා තියෙන ඇට සැකිල්ලක් දැක්කහම මේ ඇට සැකිල්ල පෙර කාලයක මගේ මේ ශරීරය වගේ ශරීරයක් නේද? මෙබඳු වන්නා මේ මගේ ශරීරයේ මතු කාලයක මේ ඇට සැකිල්ලේ ස්වභාවයට පත් වෙලා යන දවසක් එනවා නේද? යම් දවසක මරණය සිද්ධ වුණොත් මරණයෙන් පස්සේ මේ කය දිරලා මෙන්න මේ ආකාර දිරාගෙන ගිහිල්ලා ඇට සැකිල්ල පවණක් වේ සැන්ටත්පත් වෙනවා. එහෙම ශරීරයක් තමයි මම අද මේ දරාගෙන ඉන්නේ. හොඳ එකක් කියලා මොනවා ගන්නද? ඒ ස්වභාවය අත්හැරලා නැහැ. ඒ ධර්මතාවය ඉක්මවලා නැහැ. එහිසා ඒකාන්තයෙන්ම මට ওই ස්වභාවය උරුමයි. මෙන්න මේ ආකාරයෙන් සමාගී ශරීරයේ ඉදිරි අනාගතයේදී මෙන්න මෙහෙම තත්ත්වයකටපත් වෙනවා කියලා නිතර සිහි කරන්න පටන් ගත්තා නම් ඇට සැකිල්ලක් දැකලා මෙහෙම හිතන්න පටන් ගත්තා නම් මෙන්න මේකට කියනවා නිවන් දැකීමට හේතු වෙන කායානුපස්සනා භාවනාවක් කියලා. දැන් මේ අද වෙනකොට ඇට සැකිලි තියෙන තැන් කියනවා කර්මස්ථාන වඩන යෝගාවචරයන් වහන්සේලා වැඩ ඉන්න තැන් වල ඇට සැකිලි තැනින් තැන තියා තිනවා. ඒවා බලාගෙන භාවනා කරනවා. කොහොමද භාවනා කරන්නේ? අට්ටි කියලා ඇට සංඥාව අරගෙන අට්ටික සංඥාව කියලා එහෙම සිහි කර ඉන්නවා. කොහොම විදර්ශනාත්මක මාර්ගයේ මොකද්ද වැඩින්නේ? එහෙනම් ඒක වැහිලා නැද්දී භාවනාව? පොඩින් තේරුම් අරගන්න ඕනේ. ඒ භාවනාව වැහිලා තියෙන ආකාරය. එහෙනම් අපි කොහොමද කරන්නේ? කොහොමද කරගත යුත්තේ? බුදු පියාණන් වහන්සේ දේශනා කර ආකාරයෙන් තමන්ගේ කයට අනාගතයේදී මේ ටික සිද්ධ වෙනවා නේද කියලා තමන්ගේ කය පිළිබඳව මුල් කරලා සිහි කරලා බලන්න පුරුදු වෙන්න ඕනේ. එහෙනම් මේ ඇට සැකිල්ල පෙර කාලයක මේ මගේ කය වාගේ පළ තියෙන පුද්ගලයෙක් මේ වගේ පුද්ගලයෙක් හැටියට පිළිච්ච මේ කයට සිද්ධ වෙච්ච දේ උරුමේ ධර්මතාවයේ මේක නේද? එහෙනම් ඒ වගේම මටත් මතු කාලයක මේ தත්ත්වයේ උරුමයි නේද? එහෙම උරුමකමක් තියෙනවා නම් මේ ඇට සැකිල්ල සත්වයේද? මේ ඇට සැකිල්ල පුද්ගලයෙක්ද? නෑ, එහෙම එකක් නෙමෙයි. එහෙනම් ජීවයක්ද සත්වයේද? ජීවියෙක් සත්වයෙක් නෙමෙයි. එහෙනම් මේ පඨවි ධාතුවේ සකස් වෙලා හද කොටසෙන් සකස් වෙලා තිබිච්ච කොහුල වාගේ මේ කයේ තියෙන කොටස මේ තියෙන්නේ දිගදිරා ගිහිල්ලා අන්තිමට දිගන්න තියෙන කොටස නේද? මේ ඇට සැකිල්ල හැටියට පේන්නේ. එහෙනම් ඒ සත්‍යය උරුම කරගෙන දිරකල වෙන ස්වභාවයක් ඇති. එබඳු කයක් උරුම කරගෙන ඉන්න මම අද කවුරු වෙන්නද? කවුරු වෙලා එබඳු ආකාර සත්‍යයක් පෙන්වන්නද? එබඳු තත්ත්ව කාලාන්තරයක් දරාගෙන මම මෙහෙම කෙනෙක් කියලා කියන්නද? වැඩි කල් යන කාලයක් නෙමෙයි මේ. ජීවිතයේ වයස බැලුවා අවුරුදු 30යි 40යි 50යි 60යි 70යි. තව කවුරු කීයද තියෙන්නේ මේ තත්ත්වයටපත් වෙන්නේ? එහෙනම් තව අවුරුදු 10ක් 15ක් ඇතුළතපත් වෙන්න පුළුවන් වැඩිමනක් හිටියොත්. එහෙම නැත්නම් අතරමඟ ජීවිතයේ වැළතුනොත් කොයි මොහොතේද දන්නේ නැහැ. එහෙනම් මාසෙකින් ওই තත්ත්වයටපත් වෙන එකක් වෙන්නත් පුළුවන්. අවුරුද්දකින් ওই තත්ත්වයටපත් වෙන කයක් වෙන්නත් පුළුවන් මේ තියෙන්නේ.
අවුරුදු දෙකකින් තුනකින් ওই තත්ත්වයටපත් වෙන කයක් වෙන්නත් පුළුවන් මේ තියෙන්නේ. එහෙනම් ඔය ආකාරයෙන් සිහි කරන්න පටන් ගත්තාට පස්සේ ඒ ස්වභාවයේ උරුම කරගෙන තියෙන මම ඒතර ඉඳගෙන ඒ ස්වභාවයේ උරුමේ ඉඳගෙන අද කවුරු වෙන්නද? කවුරු වෙලා තිබන් තත්ත්වයකින් මම සතුටු වෙන්නද? මෙන්න මේ ආකාරයෙන් බලනකොට අසාර ලෝකයේ අසාරත්වයේ පේන්න පටන් ගන්නවා. ඇට සැකිල්ලේ ස්වභාවයේ තේරුම් ගන්නවා. කොහොමද? තවත් ක්‍රමයක් තියෙනවා. මේ ඇට සැකිල්ල දැකලා ගන්නවා. අරගත්තාම ඒක මෙන්න මෙහෙම අපි ලෝ වැඩ සංග්‍රහයේ කවි එකක් පෙන්නලා තියෙනවා. හොඳට දහම් අර්ථයක් එන්නේ. මස්ලේ නැති ඇට බලුලෙව කන්නේ පුස්පිරුමක් ඵලයක් නොලබන්නේ ලෙසේ සැපතෙහි ලොබ නොකරන්නේ දොස් නොපෙනේ නුමිත දුක්මයි වන්නේ අර්ථය හොඳින් වටහා ගත්තා නම් හිතෙන්නේ ඔය ටිකයි මස්ලේ නැති මේ ඇට කැල්ලක් ඉවට බල්ලෝ කනවා අපහපා ඉන්නවා උගේ බල පිරින එකක් නෙවෙයි ඒක. නමුත් බල්ලෝ හොර කනවා ඒ වගේ දුගඳට ආශා කර කර ඇටකටු දිගේ ඒව කන ළඟනවා. ඇටකටු කාලා බල පිරින්නේ නැහැ. ඒ වගේ තමයි මේ පස්කම් සම්පත්තිය. පංචකාම සම්පත්තිය හරියට ඇට ගොඩක් වාගේ. කොහොමද එහෙම කියන්නේ? පස්යෙන් යනවා ආස්වාද විනිවිද යනවා. නමුත් කවදාවත් ඇතිවීමක් නැහැ. බල පිරිනවා වගේ සැනසීමක් නැහැ. දැන් මේ පස්කම් සම්පත්තියේ වින්දා දැන් ඉතින් ඇතිපදන් වින්දා. මීට වඩා මට විඳින්න දෙයක් නැහැ පූර්ණයි. මේ જાති එකක් නම් කවදාවත් කාටවත් කියන්න බෑ. තව තවත් අසහනයකට පත් කර ඇට ගොඩක් පසුපස යනවා වාගේ ඒ හිස්වන්නා වූ පංචකාමයන් පස්සේ ලෝක සත්‍යය යනවා. මේ ඇට සැකිල්ල උපමා කරගෙන අපි මේ සම්පත්තිය නෙවෙයි ස්වභාවය මෙහෙම දකින්න පුරුදු වෙන්නත් ඕනේ. මෙන්න මේ ආකාරයෙන් දකින්නකොට තමයි විදර්ශනා නුවණ වැඩෙන්නේ. හරියාකාරව ලෝකේ අසාරත්වයේ දකින්න පටන් ගන්නෙ. අසාරවන්නා ලෝකයක් තුළ මොන සැනසුමක් ලබන්නේද? ලබලා මොනවට සතුටු වෙන්නේද? ලැබුණයි කියලා හිතන සැලසුමක් ලබන්නද මුලාවට හැවටෙනවා පමණයි මෙන්න මේ ටික හරියාකාරව තේරුම් ගත්තා නම් ඒ තේරුම් ගිය දවසට මොකද වෙන්නේ අසාරවන්නා ලෝකේ යන් චන්දරාගින් පංචකාමයට බැඳීමක් තිබුණා නම් ක්‍රමක්‍රමයෙන් පංචකාමයේ තිබුණ බැඳීම සංසිඳී යනවා එහෙනම් මොකද වෙන්නේ ඇලීමයි ගැටීමයි සංසිඳී යන්ත මොකද වෙන්නේ චිත්ත සමාධිය බලවත් වෙනවා අන්න සමාධි හිතක් ලැබෙන හැටි එබඳු ආකාරයෙන් සමාධි හිතක් ලබන්න ඕනේ එහෙනම් හිත එක්තෙන් කරනවා කිව්වට බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද හිත ලෝභයට, ද්වේෂයට, මෝහයට වැටෙන පැත්තක් නැත්නම් මනසියෙන් අරගෙන ඒ ටිකයි කියලා සුද්ධ කරගන්න, පිරිසිදු මානසිකත්වයක් උදා කරගන්න. අන්න ඒකයි සමාධිය. අන්නේ ආකාර සමාධිය තේරුම් අරගෙන පිරිසිදු සමාධියක් උදා කරගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. අන්නේ සමාධිය උදා කරගන්න අපි ඇට සැකිල්ලක් මුල් කරගෙන මේ ශාරීරික ස්වභාවය මෙසේ සංසන්දනය කරලා බලන්න ඕනේ. එහෙනම් මගේ හිතවතුන් කියලා ඉන්නවා. මම ප්‍රිය කරන අය ඉන්නවා. ඒ අයගේ ශරීර මොනවද? ඒකේ තියෙන්නේ කොහොම ඇට සැකිල්ලක්. ඒ ඇට සැකිල්ල තියෙන ශරීරයේ සදාතනිකද නෑ ඒකත් ඒ වගේම මැරිලා යනවා මැරිලා ගිය දවස කවද්ද කොයි මොහොතේ මැරෙයිද දන්නේ නෑ මැරුණොත් වැඩි කාලයක් යන්නේ ඉස්සෙල්ලා ඔය ඇට සැකිල්ල තත්ත්වෙටපත් වෙනවා එහෙනම් ඒ බඳු වන්නා ඇට සැකිලි බවට පත් වෙන ශරීර නේද මේ පුංචියුන්ට තියෙන්නේ මේ පොඩි දරුවන්ට තියෙන්නේ මේ ලොකු අයට තියෙන්නේ තරුණයාට තරුණියට තියෙන්නේ මේ වගේ වැඩිහිටි කෙනාට තියෙන්නේ මහලු කෙනාට තියෙන්නේ ජීවත් වෙලා ඉන්න කෙනාට තියෙන්නේ ඒ යම් මොහොතක මැරිලා යනවද හුස්මක් උඩටගෙන පහතට ඉස්සෙල්ලා මැරෙයිද කියලා කියන්න බැරි ජීවිතයක්. ඒ වගේම මොහොතක් යනකොට කෑමක් කාලා එක බත් පිළක් අරගෙන අන්නලා ගිලිතරන් කාලයක් එසේ පවතී කියලා කියන්න පුළුවන් ජීවිතයක් නෙමෙයි. ගමනක් යනවා, පයක් උස්සලා පයක් ඉදිරියට තියෙනකන් පවතී කියලා හිතන් විශ්වාස කරන්න පුළුවන් ජීවිතයක් නෙමෙයි ලෝක සත්‍යෙින්ද තියෙන්නේ. ඒ බඳු වන්නාව ස්වභාවයක් තියෙති ලෝක සත්‍යය මොහොතක් ඉඳගෙන මනෝ රාජ්‍යයේ ඉදිලා මහා වටිනා ලෝකයක් මවාගෙන හදන්න ගොඩනගන්න කල්පනා කරනවා. මේ මොහොතක් කල්පනා කරන මොහොතක්වත් කල්පනා කරන මොහොතේ තිබෙනා වූ අවස්ථාව ඉක්ම යන්නේ ඉස්සෙල්ලා මැරිලා වෙනසෙලා යන්න පුළුවන් ස්වභාවයක් ඇති කයක් අරගෙන නේද මේවා කල්පනා කර කර ඒ කයකින් පෝෂණය වෙන්න හදන්නේ මෙන්න මේ ආකාරයෙන් සිහි කරනකොට පේනවා මේ සියලුම සිටිවිලි අසාරයි මේ වගේ හිත හිතාන්නේ පංචකාමයන් ඇතුළු කරගෙන මේ කයක් පවත්වාගෙන මේ කයකින් කරන්න යන වැඩ පිළිවෙල ගැන හිතනවාද මේවා අසාර සිටිවිලි මිසක් අසාර ක්‍රියා කතා මිසක් මේන් එහා දෙයක් මේක ගන්න දෙයක් නැහැ එහෙනම් මොනවා කරන්නද? උපන් කෙනා මැරෙනකන් ඉන්නතුරු යමක් කළ යුතුද? ඒ ජීවිතයේ පැවැත්මට යමක් කරන්න ඕන නම් ඒ හේතුවෙන් කරනවා මිසක් ඒවා හොඳ නිසා කරනවා නෙමෙයි. හොඳ වටිනා දෙයක් නිසා කරනවා නෙමෙයි කියලා ගත්තනම් චන්දරාගයෙන් තොර වෙලා Tamanට අවශ්‍ය කටයුතු කරන්න පුරුදු වෙනවා. අන්න එහෙම පුරුදුනා නම් මොකද වෙන්නේ? කාර්යය නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා හිතමු සිටිවිලි දහස් ගණක් අත්හැරිලා ගිහිල්ලා ජීවිතේ පැවැත්වීමට අවශ්‍ය අත්‍යවශ්‍ය කාරණයක් නැත්නම් ඒ සඳහා කළ යුතු හරවත් පද්ධතියක් නැත්නම් ජීවිතේ පවතින තුරු කළ යුතු කොටසක් නැත්නම් අන්නේ ටික පමනා කරන්න කාලය ඉතුරු වෙනවා මනස ඉඩ වෙනවා අන්නේ බඳු අවස්ථාවක් තුළ යථාබෝධයට හේතු වෙන ධර්ම සංකල්පනාවන් මතු කරන්නේ මනස ඉඩ ගන්නවා
අන්නේ අවස්ථාව නිදහස්. මෙන්න මේ නිදහස් අවස්ථාව උදා කරගෙන ලෝකේ අසාරත්වයේ මේ ආකාරයට තේරුම් ගන්න පුළුවන් වුණා නම් මෙන්න මේ භාවනාවේ ප්‍රතිඵලය ඔය ආකාරයෙන් උදා කර ගන්න පුළුවන්. එහෙනම් අපි හැමදාම ඇටසැකිලි දකින්න හම්බෙන්නේ නැහැ. එක දවසක් හෝ දැක්කනම් ඒ සංඥාව තේරුම් ගත්තා නම් අපිට ඒ ටිකේ මතක් කරලා ගන්න පුළුවන් අනාගතයේ කවදා හරි මේකයි මෙහෙම ඇටසැකිල්ලක් වෙනවා. මම යම් දවසක ඇටසැකිල්ලක් දැකලා තියෙනවා නම් ඒ ඇටසැකිල්ල හා සමානව කවදා හරි මේකයිපත් වෙනවා ඒක මට පේනවා. මෙන්න මේ ආකාරයෙන් දකින්න පුරුදු වෙන්න ඕනේ. මෙන්න මෙහෙම දකින්න මොකද වෙන්නේ? අසාර වන්නා ලෝක ස්වභාවය තේරුම් අරගෙන නිවන් අවබෝධ කරගන්න හිත වෙන මාර්ගයේ පැහැදිනවා. ඒ වගේම බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා එබඳු වන්නා වූ ආකාරයෙන් තවත් ඊ අවස්ථාවක් බලන හැටි. පුණජ පරම් භික්ඛවේ භික්ඛු තේයතාපි පස්සේය ශරීරං සිවතිකාය චට්ටිතං අට්ටි කානි තේතානි සංක වන්නූපනීහානි සෝ ඉමමේව කායං උපසංහරති අයම්පිකෝ කායෝ එවං ධම්මෝ එවං භාවි ඒතං අනසිතෝති. මොකද්ද මේ පෙන්වන්නේ? මහානතෙම සද්ගිරියක් බඳු සුදු බහැ ඇති ඇට ගොඩක්ම වූ සෝනෙහි දමන ලද සිරුරක් යම්සේ දකින්නේද? මාගේ මේ සිරුරද එසේම ඇටසලක් වෙනවාමයි. එහෙනම් එබඳු වන්නා වූ ස්වභාවයෙන් වනසුළු ඒ ස්වභාවය ඉක්මවලා නැහැ. මේ ආකාරයෙන් ඇට ගොඩක් වුණ ඇටසලක් වුණ ඒ ශාරීරික ස්වභාවයේ සමාගයේ ශාරීරිය පිළිබඳව සංසන්දනය කරලා බලනවා. මෙන්න මේ ආකාරයෙන් බලන්න පුරුදු වෙන්න ඕනේ අපි. එහෙනම් මොකද වෙන්නේ? ඇට සැකිල්ලක් වශයෙන් සෝනේ තිබුණා නම් ඒක ඇට සැකිල්ලක් වශයෙන්ම පවතින්නේ නැහැ. මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ ඇට ටික කැඩිලා බිඳිලා ගැලවිලා ගිහිල්ලා තනින් තන ගොඩ ගැහිලා ඇට ගොඩක් බවට පත් වෙලා පේනවා. බිමට සමතලා වෙලා බිමට හේතු වෙලා පපු ඇට ඉල ඇට පිම්බිලා නැහැ. ඒවා ගැලවිලා බිම හැලිලා අතපය වල පෑලි හැලිලා මේවා තනින් තන තියෙන ඇට සැසක් විතක් දකින්න හම්බ වෙන්නේ. එහෙම අවස්ථාවක් දකින්නවා. අන්නේ අවස්ථාවේදී මොකද වෙන්නේ? මගේ ශරීරයත් යම් දවසක මේ ඇට සැකිල්ලක් බවට දිරලා ගිහිල්ලා ඇට සැකිල්ලක් දිර කරවිඳ ආරම්භ වෙලා හන්දිපත් වලින් ගැලවිලා තනින් තන වැටිලා මෙහෙම පොළොවට සමතලා වෙලා ඉතින් විසිලා පේනවා. එහෙනම් එහෙම එකක් වෙනවා නේද? එහෙම ශරීරයක් නේද මම මේ දරාගෙන සිටින්නේ කියලා. අන්න තමන්ගේ ශරීරය පිළිබඳව ඉතිේ බලන්න හිතන්න පුරුදු වෙන්න ඕනේ. ඒ ස්වභාවය ඉක්මවලා නැහැ. ඒ ධර්මතාවය ඉක්මවලා නැහැ. එහෙනම් මම එබඳු ස්වභාවයක ඇතුළයි මේ ජීවත් වෙන්නේ. එබඳු ජීවිතයක් ගත කරන මට මේ ලෝකේ මොනවා ලබන්නද? මොනවා ලබාගෙන සැනසෙන්නද? මිල මුදල් ලැබුවට, දීපොළ ලැබුවට, මේ දොර හදාගත්තට, සත්ත්ව දානාන්තර ලැබුවට අනාගත ස්වභාවය ඒකාන්තයෙන් මේ තත්ත්වයයි. එහෙනම් මේ தත්ත්වය වෙන්නේ කවද්ද කියලා බැලුවා නම් අපිට කියන්න පුළුවන් කමක් නැහැ. මාසයක් තුල මේ தත්ත්වයටපත් වෙන්න බෑ කියලා. ඇයි? අද මේ මොහොතේදී මරුණොත් මොකද වෙන්නේ? ඇට සැකිල්ල මලමිනිය ගිහින් දැම්මනම් ওই විදිහට කුණු වෙලා දිරලා ගිහිල්ලා ඇට ටික විසිරලා යන මාසයක් තුලක් පුළුවන්. එහෙනම් දෙකක් තුලක් පුළුවන්. දෙවිත විහා මාසේ මරණ ගේත් පුළුවන්. අවුරුද්දකින් මරණ නම් ඊළඟ උදේනොට ටික වෙලා අවුරුදු දෙකකින් මරණ නම් ටික වෙලා නොමැරී කියන්න පුළුවන් කමක් කෙනෙකුට නැහැ. අන්තිම ජීවත් වෙලා හිටියත් අවුරුදු 25 30ක් ඇතුළත ওই කාලේ ගෙවිලා ඉවරයි. එහෙනම් ඉදාට මොකද වෙන්නේ? ඒකාන්තයෙන්ම ඒ සෝහනක දැම්මනම් ඇට සැකිල්ල සිද්ධ වෙන්නේ ওই ආකාරයටයි විසිරලා ගිහිල්ලා දිර කර වෙලා. මෙන්න මෙහෙම දකින්න පටන් ගන්නවා. එහෙනම් මං විතරක් නෙමෙයි මේ අන්නේ සත්‍යය තොහොමයි. ඒ වගේම යම් කිසි ගස්කොලන් ආදියක් ඇත්නම් ඒවත් මේ ඇට සැකිලි දිරනවා වාගේ යම් දවසක මැරිලා හදා හැලිලා කෝල් බහැලා කෝල් දිරලා කෝල් කැඩිලා යන්නේ මෙහෙම නේද කියලා මේ බාහිර ලෝකේ පැත්තත් ඔහොම දකින්න පුරුදු වෙන්න ඕනේ. එහෙනම් මට වටිනවයි කියලා ගන්න බාහිර ලෝකේ සජීවී අජීවී කිසිම වස්තුවක් නැහැ. මම කියලා හිතන් මේ ගන්න ශරීරය තුල තියෙන මේ සජීවී ස්වභාවය තියෙන මේ ශරීරය තුල මම කියලා ගන්න වටිනා දෙයක් නැහැ. මගේ කරගන්න වටිනා දෙයක් නැහැ කියලා දැක්කහම එහෙනම් ආත්ම කරන්නේ මොනවද? ආත්මාදී වශයෙන් හරයක් තියෙනවා කියන්නේ මොනවද? මේවා අසාරයි. මෙන්න මේ ආකාරයෙන් අසාර ධර්මයේ දකින්න පටන් ගන්නවා. අසාර ධර්මයේ තේරුම් ගත්තාම කොහොමද සිද්ධ වෙන්නේ? අසාර වන්නා ලෝකේ සාරත්වයක් නැති ලෝකේ මම මොනවා අල්ලන්නද? මොනවා හොඳයි කියන්නද? මොනවා පවත්තන්නද? මේ පැවැත්ීමේ මගේ හිත බැලලා තියන වටිනා එකක් නෑ නේද කියලා දකිනකොට ලෝකය හා බැඳුණු චිත්ත ස්වභාවය ඉක්ම යනවා. අත්තරින් නොවැළී මිදී ගියා. මොකද්ද වුනේ? සාන්ත සත්‍යයටපත් වුණා. නිවන් සුවයටපත් වුණා. එහෙනම් මේ නිවන් සුවයටපත් වුණ හිත එබඳු වන්නා ලෝක පැවැත්ම සංඛාර ගොඩනගෙන මානසිකත්වයෙන් තොරයි. ඒ නිසා මොකද වෙන්නේ? සංඛාරෙන් නිරෝධ වෙනවා. සංඛාරෙන් නිරෝධ වුණා නම් විඥාන නිරෝධයි. නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව යාති ඔක්කොම නිරෝධයි. එහෙනම් මතු ජරා මරණ ශෝක පරිදේවයන්ට හේතුකාරක වන මානසිකත්වයේ නිරෝධ වුණා නම් අන්නේ නිසා එබඳු වන්නා වූ මතු දිර කරවෙන්නා වූ කයක් ලබන්න තිබෙච්ච හේතුවෙන් ඔහු නිදහස් වෙනවා. අන්නේ දෙන්න නිදහස් වුණා නම් නිවන් සුවය ලබන්නා වූ උත්තරීතර නිදහස ලබන්න හේතු වාසනාවන්තයෙක් වෙනවා. මෙන්න මේ ආකාරයෙන් අපි තේරුම් ගන්න ඕනේ මේ අවස්ථාව ගැන. ඒ වගේම බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා නැවතත් ඒ ආකාරයෙන්ම මේ ශරීරය ගැන බලන්ට පුණජ පරං බික්ඛු තේයතාපි පස්සේය ශරීරං දිවතිකාය චඩ්ඩිතං අට්ඨිකානි කුංජිකාසානි තේරෝ වස්තිකානි
සෝ ඉමමේව කායං උපසංහරති අයම්පිකෝ කායෝ එවං ධම්මෝ එවං භාවි ඒතං අනතිතෝති. දැන් බෙන්නවා මොකද්ද වෙලා තියෙන්නේ? මේ විදිහට කියනවා මහන්නේ මහානතෙම සොහනක දමන ලද අවුරුද්දක් ඉක්ම ගිය තැන ගොඩ ගැසුණු ඇතනහක් වූ සිරුර රකින්නවා නම් අන්නේ වගේ දැකලා මගේ මේ කයත් මෙබඳු ස්වභාවයෙන් යුක්තයි මෙසේ වනසුළුයි මේ ස්වභාවය ඉක්මවලා නැහැ කියලා තමන්ගේ කයත් ඒ අමුතිහෙනෙහි තනින් තන විසිරලා ගිය ඒ ඇටගොඩ හා සමානව සංසන්දනය කරලා බලනවා. මෙන්න මේ ආකාරයට බලන්නේ පෙරසේමයි. මේ ආකාරයෙන් මේ කයේ ස්වභාවය දකින්නකොට කොහොමද සිද්ධ වෙන්නේ? වටිනා දෙයක් නෑ මේ ලෝකේ. ඇට ටිකක් දිරලා යනවා, කෑලි කැඩලා යනවා. එහෙම ස්වභාවයක් ඇත්තා මේ කයක් නේද මටත් තියෙන්නේ. අනිත් ලෝක සත්‍යයටත් තියෙන්නේ. ලෝකේ හටගත්ත හැම දෙයක්ම දිර කර වෙලා කෝල් දිරලා කෑලි කැඩන්නේ කොහොම නේද? මේ වගේ හටගන්න ලෝකයක් තුල මොනවා පවත්තන්නද? පවතින දෙයක් කොහෙද තියෙන්නේ? අසාර ලෝකයේ තුල මේ ස්වභාවය මේකයි. එහෙම ස්වභාවයක් ඇත්තා ලෝකයක යමක් මම කරන්න, මගේ කරන්න, මගේ ආත්මය කරන්න හිතනවා නම් ඒක මුලාවක් පමණයි. ඇත්තක් නෙමෙයි කියලා මෙන්න මෙහෙම දකිනකොට හිත මිදී යනවා. ඒ වේ තියෙන සම්බන්ධතාවයෙන් මිදී ගියා නම්, ඒ වස්තුන්ට තිබෙන චන්දරාගී නිදහස් වුණා නම්, ඒ හිත තුළ මොකද වෙන්නේ? රාගක්ෂය වෙනවා, දේශක්ෂය වෙනවා, මෝහක්ෂය වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ක්‍රමය තුලින් රාගක්ෂය වුණා නම් ඒ නිවනයි, දේශක්ෂය වුණා නම් නිවනයි, මෝහක්ෂය වුණා නම් නිවනයි. යම් තරමක්ෂය වුණා නම් ඒ වැඩිමුණු නිවන් මගයි. පොදින් තේරුම් අරගන්න ඕනේ මේ ආකාරයෙන් නිවන් අවබෝධ කරගන්නට මෙතේ සංසන්දනය කරලා මේ ක්‍රමයේ බලන්න. ඊට පස්සේ ඉන්පසු බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා නවවැනි අවස්ථාවට සිද්ධ වෙන දේ මොකද්ද මේ පෙන්වන්නේ? කුලජ පරම් වික්කවේ වික්කු තේයතාපි පස්සේය ශරීරං සිවතිකා චට්ටිතං අට්ටිකානි කෝතීනි තුන්නක ජාතානි සෝ ඉමමේව කායං උපසංහරති අයම්පිකෝ කායෝ එවං ධම්මෝ එවං භාවි ඒතං අනතිතෝති. මෙන්න ඊළඟ දකින්න එකක් මොකද්ද කියන්නේ? මේ විදිහට මේ ශරීරය පිළිබඳව බලනවා. මේ ශරීරයේ ඒ සොහනක දාලා හිටන් එහෙම කුණු වෙලා ඒ ඇට කෑලි කැඩිලා සුළු සුළු බවටපත් වෙනවා. සහල් කෑලි වාගේ ඒ වගේ තත්ත්වයකටපත් වෙලා මොකද වෙන්නේ? මෙන්න මෙහෙම සිරුරක් දැකලා මගේ මේ ශරීරයත් ඒකාන්තයෙන් මේ ස්වභාවයෙන් යුක්තයි. මෙසේ වනසුලි මේ ස්වභාවය ඉක්මවලා නැහැ. ඒ බඳු වන්නා මේ ඇට කෑලි සුළු සුළු වෙලා මේ ආකාරයෙන් දිරකල වෙලා යන හැටි දැකලා මගේ ශරීරය කියලා යමක් ඉතුරු වෙන්නේ නැහැ. මෙහෙම සුළු වෙලා දිරලා ගිහිලා කැඩිලා යනවා. ඒ බඳු ස්වභාවයක් ඇත්තාම මේ ශරීරයේහි මොනවා ලබා ගන්නටද මොන හරියක් ගන්නටද එකම දෙයක්වත් පවතිනවායි කියලා ඉතුරු වෙන දෙයක් මේ ශරීරය තුල නැහැ නේද? තිබුණා වූ සද කොටස වන ඇට ටික, දස් ටික ඒවා ඔක්කොම දිරකල වෙලා සුළු සහල් වාගේ දිරලා කෑලි කැඩිලා ගිහිල්ලා ඒ කෑලි ටිකත් පේන්නේ නැතිව දිරලා ගියාට පස්සේ කෝ ශරීරයක් ඇතුළේ බඩ ලකුණක්වත් එහෙනම් මේ දිරන්නේ නැති, කැඩෙන්නේ නැති, පවතින එකම දෙයක්වත් මේ ශරීර කුඩුව තුල නැහැ. එහෙනම් මේ ශරීර කුඩුව තුල තියෙන්නේ මොනවද? හටගත්තා නම් වැහැරිලා ගිහිල්ලා, ඒ වගේම කුණු වෙලා දිරලා ගිහිල්ලා පොඩ්ඩක්වත් තේින්න විද්‍යාමානෙන්නේ ඉතුරු වෙන්නේ නැතුව දිරකඩ වෙලා වැඩිලා කෙලවර වෙනදී මිසක් පවතින දෙයක් එකක්වත් ඇත්තේ නැහැ. එහෙනම් මේ බඳු වන්නා වූ ශරීරය තුල ඉඳගෙන මම මොනවා පවත්තන්ටද? මොන පවතින දෙයක් හා සම්බන්ධ වෙන්නද? මොන පැවැත්මක් අගය කරන්නද කියලා මෙන්න මෙහෙම දකින්නකොට කය පිළිබඳව අංශු මාත්‍රේ හෝ බැඳීමක් හැදීමක් තිබුණා නම් ඒ තත්ත්වයේ ඒකාන්තී ඉක්ම යනවා. ඒ ධර්මතාවය ඉක්මවන්න බැරි බව දැනගත්තා නම් ඒ ධර්මතාවය ඉක්මවන්න ගන්න මුලා මානසිකත්වයේ මුලා උත්සාහයත් වැඩි යනවා. එහෙනම් කය පිළිබඳ තියෙන බලාපොරොත්තු කෙලවර වුණා නම් ඒ කයත් එක්ක සම්බන්ධ වෙලා පංචකාම වස්තුන් පිළිබඳ බැඳී හැදීලා තියෙන බලාපොරොත්තුවක් තිබුණා නම් ඒ අසාර දෙයක් මිසක් කොහොම සාරවත් වෙන්නේ? ඒක දකින්න පටන් ගන්නවා. ගහක් අසාර නම් ගහේ හේවණල්ල සාරවත් වෙන්නේ කොහොමද? ගහක් පවතින්නේ නැත්නම් හේවණල්ල පවතිනවද? එහෙනම් අපි යම් පංචකාමයක් ඇසුරු කරන්නේ ගියේ මේ අසාර වස්තුන් ඇසුරෙන් නම් අසාර දේ වැසිලා යනකොට එහි ඡායාව වගේ මතුවෙච්ච ඒ කාම සංකල්පනා, ඒ වගේම කාම අදහස්, කාම වේදනා කොහොමද පවතින්නේ? ඒවත් අසාර මිසක් සාරත්වයක් ওই දෙක දකින්නකොට ගතේ ස්වභාවය මුළු කරගෙන එයින් ගොඩ නැගින්නා හිතේ ස්වභාවය දකින්න පටන් ගන්නවා. එහෙනම් ගතත් අසාරයි, හිතත් අසාරයි. ගතයි හිතයි දෙකම අසාර නම් සාරත්වයක් කොයින්ද? ගතේ හිතේ තොර ලෝකයක් කොයින්ද? එහෙනම් ගතයි හිතයි දෙක යම් තැනක බඳු ආකාරයෙන් හෝ පහළ වුණා නම් ලෝකේ එතන. ගතයි හිතයි දෙක යම් තැනක පහළ වෙන දෙවි හේතුව නැති වුණා නම් ලෝකයෙන් කෙලවරයි, ලෝකේ ඉවරයි. එහෙනම් ගත හිත කියලා පහළ වුණේ මොකද්ද? මුලාවේ අසහනීය ප්‍රතිඵලයක්. එහෙනම් දුකක මුලක්. එවන්දු දෙයක් පහළ වුණා මිස සැනසුමක් පහළ වුණේ නැහැ කියලා මෙන්න මේ විදිහට දකින්න පටන් ගත්තාම මොකද්ද සිද්ධ වෙන්නේ? ලෝකයේ පිළිබඳ සියලු චන්දරාගයන්ගෙන් මිදෙනවා. චන්දරාගයෙන් මිදී ගිය මානසිකත්වයේ තව ලෝකයක ඇලීමට හේතු වෙන සංකාර හා සම්බන්ධ නැහැ. විසංකාරයි. විසංකාර ගතං චිත්තං සංහානං කය මජ්ජගා කියනා වූ ආකාරයෙන් මේ සංඛාරයන් හා සම්බන්ධී විගුණ මේ ප්‍රභාෂ චිත්ත ස්වභාවයේ මතු ඇලීමට හේතුවක් නැති සත්‍යයටපත් වෙනවා. එහෙනම් කර්ම විපාකයක් වශයෙන් පෙර කරන ලද කර්මයන්ගේ විපාක වශයෙන් පහළ වෙන මේ කයත්
ඒ වාගේම වස්තු රූපයක් මුල් කරගෙන හිත හට ගැනීමට උදෙහි මනේන්ද්‍රියත් ඒකේ තිබෙනා වූ ආයුෂ කිවිලා ගිහිල්ලා කෙලවර වෙච්ච දාට නැවතත් ගොඩ නැගීමට හේතු වන්නා වූ සංඛාර නිර්මාණය නැති නිසා සංඛාරේ නිරෝධයි. සංඛාරේ නිරෝධ වුණා නම් මොකද වෙන්නේ? විඥානයක් මතු බලාපොරොත්තුවක් අවිද්‍යාව සහගතව ගොඩ නැගුණා නම් මතු පැවැත්මට හේතු වෙන විදිහේ විඥානය පහළ වෙන්න තිබුණා නම් ඒ අරිහත් ඵලය සමගින් නිරෝධ වෙලා ගියා. එහෙනම් නැවත වාරයක් විඥාන නිරෝධ නම් නාම රූපය බැහැගන්නේ කොහාටද? දවස් අදහස් බැහැගන්නේ කොහාටද? වටිනවා කියන අදහසක් බැහැගන්න දෙයක් නැහැ. එහෙනම් නාම රූපත් නිරෝධයි. එහෙනම් අසකන දිවනාසී ශරීරයේ මලයාමක් යන්ත්‍රකින් හටගත්තද? අතුරු කරාද? අතුරට හේතු වෙන්නේ නිරෝධ වුණා නම් ඉන්ද්‍රිය තියෙනවා මැරෙනකන් ආයතන වශයෙන්පත් වෙන ආයතන ස්වභාවයෙන් නිරෝධයි. එහෙනම් මොකද වෙන්නේ? ඒ බඳු වන්නා වූ මුලා ස්පර්ශයක් අරගෙන හතුරු වෙන්න බලාපොරොත්තු වෙනවද? ඒ සඳහා තියෙන උත්සාහය වීර්ය නිරෝධ නම් ස්පර්ශක් නිරෝධයි. එහෙනම් මේ ස්පර්ශයක් නිසා හටගන්නා යම් බින්දනයක් වේදනාවක් තිබුණා නම් ඒ ලෝක සම්බන්ධයෙන් තිබෙනා ලෝකාස්වාද වේදනාවක් තිබුණා නම් ඒ වේදනාවෙන් නිදහස්. එහෙනම් ඒ වේදනාව හා සම්බන්ධ වෙන වේදනාව නිරෝධයි. එහෙමනම් තණ්හා වශයෙන් ඇලීමට හේතුවක් තිබුණා නම් අවිද්‍යාව දුරු වෙලා යථාභූතයෙන් දැකලා අල්ලන්න වටිනා දෙයක් ලෝකේ නැහැ කියලා. එහෙනම් මොකද වෙන්නේ? අනේ ඉස්සානේ තණ්හා වශයෙන් බැඳෙන හේතුවක් නැහැ තණ්හා නිරෝධයි. එහෙනම් ඇලෙන්න හේතුවක් නැහැ තණ්හා නිරෝධයි. එහෙනම් මොනවට බැඳෙන්නද? ලෝකේ හා තිබුණ යම් බන්ධනයක් තිබුණා නම් ඇත පිළිබඳ, රූපේ පිළිබඳ, කන පිළිබඳ, ශබ්දේ පිළිබඳ, නාසය පිළිබඳ, ගන්ධය පිළිබඳ, දිව පිළිබඳව, රස පිළිබඳව, කය පිළිබඳව, පොට්ටබ්බයන් පිළිබඳව, මන පිළිබඳ, ධර්මයන් පිළිබඳ යම් බලාපොරොත්තුවක් තිබුණා නම් ඒ බලාපොරොත්තු සම්බන්ධයේ වරුණා නම් මතුමතුත් මේවා පැවැත්වීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. අසාරවන්නාව පැවැත්ව තියෙන්නේ මේ තුලයි. අසාර පැවැත්මට අයිති වන්නා ලෝකයේ උත්තරයි. ලෝකයේ තියෙනා වූ යම් තරමක් තිබුණා ලෝකයේ චන්දරාගී තිබුණා නම් ඒ සියලු ලෝකයේ චන්දරාගී ඉවර නම් ලෝකේ හා සම්බන්ධී කෙලවරයි. එහෙනම් මේ අන්තිම ජීවිතයේ අවසානයේ මතු උපදර්ශන නිර්මිනා සත්‍ය කෙලවර නම් නැවතත් අසක් හටගන්න තිබුණු හේතුව නැති නිසා කනක් දිවක් නාසයක් කයක් මනක් හටගන්න හේතුව තිබුණා හේතුව නැති නිසා රූපසත්ත්ව ගන්ධරස ස්පර්ශ අසුරට හේතුවක් තිබුණේ හේතුව නැති නිසා ලෝකේ පැවැත්ම ලෝකේ හා සම්බන්ධී පැවැත්මක් ඒ වාගේ ඉපදීමට හේතු වෙන්නා මූල ධර්මයක් වශයෙන් තිබුණ දෙයක්වත් නැහැ. මේ සියල්ලෙන් වෙන් වුණාද? එසේ වෙන්වීම නිසා ලෝකයෙන් ඊතර වාගටපත් වුණා, ලෝකෝත්තරත්වයටපත් වුණා කියනවා. එහෙනම් ඉතින්පත් වුණා නම් මතු ලෝක පැවැත්මක් නැත්තා වූ අරිහත්ත්වයේ අන්තිම කෙලවර අවසානයේ හිමිනිවන් පානා මොහොතක් ඇද්ද? අනුපදිශේෂ නිර්වාණ ධාතුවෙන් පසුව තවදුරටත් පුළුවන්කමක් නැහැ. ඒ සත්‍ය අවබෝධය ලබන්නට. ඉතින් මේ සාන්තිය යථාභූතයෙන් දැනගෙන මේ උත්තරීතර භාවනාව මෙතෙදී කළා. උතුම් නිවන් සාක්ෂාත් වෙන සැනසීමා සෑම කිල්දිනාදී යහපතක් වෙත්වා. චිත්තාවතා සම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා